ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යන්න දෙන්න එපා. ජනපති නිලධාරීන්ට කියයි. පරිසර විනාශය පිටු දකින්න සමගි ජනබලවේගයේ විරෝධතාවය. පරිසරය ගැන ප්‍රශ්න නෑ කියලා කියන්නේ නැහැ. හැබැයි පරිසර විනාශය ගැන නාට්‍යකරණයක් සහ රංගකරණයක් නම් අපූර්වට සිද්ධ වෙනවා. මේ ගැන පෞද්ගලිකවම අපි සොයලා බලනවා. ඇමති කෙහෙලිය අවධාරණය කරයි. බස්නාහිර පළාතේ සියලු පාසල් සහ සියලු ශ්‍රේණි ලබන 29 වනදා සිට යලි විවෘත කිරීමට තීරණය කරයි. දිනෙන් දින ඉහළ යන මාරක රියානතුරු ගැන පාර්ලිමේන්තුවේ විවාදයට. මහා මාර්ගවල වාහන දහවනයට සුදුසු බව සෙවීමට රෝඩ් ඔඩිට් එකක්. ගෙවුණු ටයර් පරීක්ෂාවට පෙර වාහනවලට අවශ්‍ය ටයර් ගෙන්වන්න විපක්ෂය කියයි. දේශපාලන පලිගැනීම් කොමිසම තමන්ට එරෙහිව එල්ල කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙලේදී ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෙරමුණගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ප්‍රතිපාදන ඇතත් ආරම්භ කර නැති සහ අතර මඟ නතර කර ඇති ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙසයි. රාජ්‍ය ප්‍රතිපත්තිය හඳුනාගෙන සංවර්ධන වැඩපිළිවෙල සමග සක්‍රියව එක්වීම නිලධාරීන්ගේ වගකීමක් බවත් ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ ලබා නොදෙන ලෙසටත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් වෙත මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. මීට අමතරව ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සෑම මාසකම ජනාධිපතිවරයා සමග හමුවක් පැවැත්වීමටද මෙම අවස්ථාවේදී තීරණය වී තිබෙනවා. ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන බවත් එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරයා හමුවේ සඳහන් කළා. පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වරදක් නිසා සමස්ත ජනතාවම පීඩාවට පත්වන අයුරින් නීති සකස් නොකළ යුතු බවත් වංචනිකින් සහ කූට ව්‍යාපාරිකයින් නීතිය රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය නීති සැකසීමට නම් නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා. සාධාරණ ලෙස ජීවත් වන අහිංසක ජනතාවද හොරුන් ලෙස දකින්නේ ගමට නොයන නිලධාරියා බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ. ජනතා අවශ්‍යතා ඉටු කිරීමේදී චක්‍ර ලේඛනවලට සීමා නොවි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීමේ වැදගත්කමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන් හමුවේ අවධාරණය කළා. වර්තමානයේ සිදුවන පරිසර විනාශයට එරෙහිව හුස්ම ගන්න ඉඩ දෙන්න නමින් සමගි තරුණ බලවේගය අද කොළඹදී විරෝධතා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. සමගි තරුණ බලවේගය විසින් සංවිධානය කළ හුස්ම ගන්න ඉඩ දෙන්න විරෝධතා පෙළපාලිය අද කොළඹ නෙළුම් පොකුණ රඟහලාසනින් ආරම්භ වී විහාර මහදේවිය උද්‍යානය අසලට පැමිණියා. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ රටේ වන සම්පත විනාශ කරන කැලෑ කපන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබෙන්නේ තමන්ගේ ගෝල බාලයින්ට දසදහස් ගණනින් වනාන්තරවල අයිතිය බෙදලා දීලා මේ රටේ වටිනා සම්පත මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා විය යුතු සම්පත සූරා කන යුගය අද බිහි වෙලා තිබෙනවා. මේ රටේ ජනතාවට සමගි ජන බලවේගයේ හැටියට අපි බොහොම පැහැදිලි පණිවිඩයක් ලබා දෙනවා. කෙටි කාලයක් තුල ජනතා සවිය තුලින් ජනතා ශක්තිය තුලින් කැලෑ කපන ආණ්ඩුව ජන බලයෙන් අපි පරාජය කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කලින් ඒ පරාජය සහ අපේ ජයග්‍රහණය තුල මේ රටේ වන සම්පත රැකගන්නට අපි කටයුතු කරනවාමයි. අපි ලෑස්ති මේ ආණ්ඩුවට ප්‍රභා සංශ්ලේෂණය ගැන
පාඩම් උගන්වන්න. උත්ස්වේදනය ගැන පාඩම් උගන්වන්න. වනයේට ආදරය කරන අපේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා. කැලෑ කපන ත්‍රස්තවාදය පරාජය කරන්නට අපි හැමෝම අත්වල බැඳගනිමු. මේ වගේ සාමකාමී උද්ඝෝෂණ රට පුරාම පවත්වලා අපි මේ රටේ පරිසරය ආරක්ෂා කරන ගමන ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තැනට ගෙනෙන්නට අපි සටන් කරමුයි කියලා යෝජනා කරමින් ළඟදීම පරිසර හිතකාමී සමගි ජන බලවේග ආණ්ඩුව අපි බිහි කරනවා. පරිසර විනාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. අපි දැක්ක ඊපෙරද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිහිල්ලා මැණික් ගඟ ආශ්‍රිතව මොකද්ද පොඩි උත්සවයක් තිබ්බා. උත්සවය තියලා මේ ජල පෝෂක ප්‍රදේශ රකින්න කතා කරේ. හැබැයි ඊට කලින් මොකද උනේ? ඒ පැත්තට ගිහිල්ලා ගොඩ බහිනකොට හෙලිකොප්ටර් දෙකට ගොඩ බහන්න බෑ කියලා මැණික් ගඟ අයිනේ තිබෙච්ච වටිනාම කුඹු ගස් ටික කැපුවා. කපලා ගිහිල්ලා කියනවා ඊට පස්සේ එන්න කියලා කියන මොකද්ද? මැණික් ගඟ රකින්න කතා කරනවා. රැකේද මැණික් ගඟ කුඹු ගස් කපලා? ලංකාවේ ඉතිහාසයේ පරිසරය වැඩිම විනාශ වුණේ යුද්ධ නිසා. බෝම්බ ගහනකොට වෙඩි තියා ගන්නකොට ගස් කැපුණා විතර නෙවෙයි ගස්වල අපි යනකොට ඉස්සර යාපනයේ කඳ විතරයි උඩ කැල නැහැ. ඒ යුද්ධය නැවතීම හරහා ලංකාවේ ඉතිහාසයේ වෙච්ච ලොකුම පරිසර විනාශය නැවතුණා. ඒ නිසා කාට ඇඟිල්ල දික් කරත් පරිසර විනාශ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නම් ඒ ඇඟිල්ල දික් කරන්න බෑ. දැන් මේ පරිසර ප්‍රශ්න පටන් ගත්තේ කොහොමද? සිංහරාජය මැදින් මීටර් 900,000ක කොටසක් ඇතුළත් වුණු පාරක් හැදුවා. කිසිදු පරිසර දත්ත වාර්තාවක් නැතුව හමුදාව දාලා ජනාධිපතිවරයාගේ කැමැත්තට ඔන්න දුන්නු ආදර්ශය. ඉතින් එහෙම කැලෑ කපලා නැහැ කොහෙවත්. දැන් විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා පාරට වැටෙන අතු කපලා දානවා. ඒ අතු ටිකත් ෆොටෝ එක ගහලා දානවා මෙන්න කැලේ කපනවා කියලා. හේනට ගිහිල්ලා කොයි මහත්තයෙක් ඒ හේන සුද්ධ කරනවා. මේක ෆොටෝ එකක් ගහලා කියනවා මෙන්න කැලේ කපනවා කියලා. දැන් සිංහරාජේ ලොකු ප්‍රශ්නයක් බවට පත් කරලා ඉන්නවනේ. මේවා පාරම්පරික පාරක් හදන්න ගියපුවාම ඒ පාර සුද්ධ කරනකොට පරිසර විනාශය කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ස්ථා මතාම ආණ්ඩුවට පරිසරය හරහා ආණ්ඩුව වටන්න තමයි උත්සාහ කරන්නේ. හදවතත් පුපුරලා හදවතත් සිදුරු කරලා පෙනහැලි ටිකක් උදුරලා උගුල්ලලා දැම්මට පස්සේ ඔබේ දූ දරුවන්ට අනාගතේ උපදින උන්ට මොකක්ද ඉතුරු වෙන්නේ? පොළවට වැඳලා ඡන්ද ටික අරගෙන මව්බිම රකින්නවා කියලා ආත්මීස් විසින්ම මව්බිම කුට්ටි කරලා කෑලි කරලා කට්ටි කරලා තමන්ගේ හිතවත් කොම්පැනි වලට විකුණනවා. පරිසරය කියන්නේ ජනතාවට අයිති සම්පතක්. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ වර්තමාන රජය මේ පරිසරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය පරිසරය විනාශ කිරීමට ඔවුන් ගෙන යන කටයුතු අපි සමගි ජන බලවේගයේ වශයෙන් පක්ෂයක් හැටියට දැඩි ලෙස දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. අපි කතා කරා පොදුවේ පරිසරය ගැන මේ මොනකොට ඇති වෙලා තියෙන තත්ත්වයක්. මම එක මොහොතකවත් කියන්නේ පරිසරය සම්බන්ධව ප්‍රශ්න නැති කියලා. හැබැයි ප්‍රශ්න නාට්‍යකරණයක් කරන එකක් නම් බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබට කියනවා ඊගාව සති දෙක ඇතුළත ඔබතුමාට බලා ගන්නට පුළුවන් මේ කියන හැම දෙයක් සම්බන්ධව අපි පෞද්ගලිකව පරීක්ෂණ පවත්වනව පමණක් නෙමෙයි රටේ ජනතාවට ඒ සම්බන්ධව සවිස්තරව දැනුම් දීමක් තියෙනවා. අපි කියන්නේ මේ කියන ප්‍රශ්න සියල්ලම අසත්‍යයක් කියලා. හැබැයි නාට්‍යකරණයක් සහ රංගනයක් කරන බව නම් පැහැදිලි. ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වන වරටත් වසරේ හොඳම දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා බවට පත්වීමට සියත FM-හි අරවින්ද ලොකුගේ මහතා සමත් වුණා. සුවිශේෂී වාර්තාවක්ද පිහිටුවමින් අරා මෙම සම්මානයට හිමිකම් කියන්නේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ Taman අතිදක්ෂයෙක් බව රටට කියමින් ශ්‍රී ලංකාවේ සුවිශේෂිතම සම්මාන උළෙලක් වන ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී 6 වන වරටත් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතම සහ ජනතා නිවේදකයා බවට පත්වීමට සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතා සමත් වුණා. ඊයේ පසුරුවේ කොළඹදී පැවති ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී අරවින්ද ලොකුගේ මහතා මෙම සම්මානය දිනාගත්තේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අති දක්ෂයා Taman බව පසක් කරමින්.
98.2 සහ 98.4 ඔස්සේ සියත FM උදැසන 7 සිට 10 දක්වා රටම දන්න සුපිරි රේඩියෝ ඩබල අරවින්ද විත් ආශ්චර්ය තුලින් ඔබ හමුවට පැමිණෙන අරවින්ද ලොකුගේ මහතා ලැබූ මෙම විශිෂ්ටතම සම්මානයට දායක වූ ආදරණීය ශ්‍රාවක ඔබ සැමට Voice of Asia මාධ්‍යජාලයේ ස්තුතිය. ඒ වගේම සියත සම්මානයට පාත්‍ර කළ අරවින්ද ලොකුගේ මහතාට සියත TV උණුසුම් සුබ පැතුම්. මොටර් රථ ප්‍රවාහන පනත යටතේ වූ රෙගුලාසි දෙකක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් වුණා. එම විවාදයට එක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුකම මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී රථ වාහන දහවනය සඳහා මහා මාර්ගවල යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට මාර්ග විගණනයක් සිදු කරන බවයි. අප දිගින් දිගටම සියත ප්‍රවෘත්ති ඔස්සේ අවධාරණය කළේ මීට දේශපාලඥයින් ඇතුළු කණ්ඩායම් මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි. මේ අඟල් 12 අඟල් 13 ටයර් නැහැ. කොහොම මේ වාහන දුවන්නේ? අද මේ රජේ ටයර් ගෙන්නන්නේ නැහැ. එහෙම තියෙද්දි පොලිසිය කියනවා ටයර් ගෙවිලා තිබ්බොත් නඩු දානවා. ගෙවිලා එක බලන්නේ ඉස්සලා ටයර් ගෙන්නන්නේ කියලා මේ රට මං ඉල්ලා සිටිනවා. ලයිසන් එකක් අරගෙන එළියට එන ඒ රියදුර උට වාහනේ හසුරවන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වාහනවලට ලයිසන් දෙන අයට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න අවශ්‍යයි. මහපාරේ යනකොට වම් පැත්තෙන් වාහන ඉස්සර කිරීම විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. මෝටර රථවල අමතර කොටස් නැහැ. විශේෂයෙන් බ්‍රේක් පෑඩ්ස් ගන්න කොහෙවත් නැහැ. බ්‍රේක් පෑඩ් සමහර තැන්වල හුඟක් අය මේ අලෝලා දාන්න. අමතර කොටස් ආනයනය කිරීම, ඒ ටයර් ආනයනය කිරීමටත් අවස්ථාවක් සලසලා දෙන්න. මොකද මේ රටේ නිෂ්පාදනය කරන ටයර් ප්‍රමාණය අපේ රටට අවශ්‍ය ප්‍රමාණයට ඉතා අඩු ප්‍රමාණයක්. දල වශයෙන් 2500 සිට 3000ක් මිය යනවා. මේ මාර්ග අනතුරු නිසා. යුද්ධයේ තියෙන කාල සීමාවෙදිවත් අවුරුද්දකට මෙච්චර ලොකු ප්‍රමාණයක් මිය ගියේ නැහැ. ඒ නිසා බරපතල ප්‍රශ්නයකට උත්තර හොයන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. පෞද්ගලික බස් රථ, වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ සහ මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ අනතුරු වලින් තමයි බහුතරයක් අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා. වාහනේ වසර පුරා මාර්ගයේ ධාවනය කිරීම සඳහා සුදුසු තත්ත්වයේ තියනවාද කියන එක පරීක්ෂා කරනවා. අපි හැකි ඉක්මනින් මේ කැබිනට් අනුමැතිය ලැබුණු වහාම මේ කටයුත්ත අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රෝඩ් ඔඩිට් එකක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශය හරහා පරීක්ෂා කරනවා. මාර්ග අධිකාරියට අදාළව නැත්නම් පළාත් මාර්ග අධිකාරි වලට අදාළ ගැටලු තියෙනවා නම් මේවා කඩිනමින් අපිට නිරාකරණය කරලා දෙන්නේ කියලා එයාට දැනුම් දීම. ඒ පාරවල් ධාවනයට සුදුසු බවට ඔඩිට් එකක් කරා සහතික කරා. ඉදිරියේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මගීන් ප්‍රවාහනය කිරීම සඳහා අපි පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පුහුණු පාසල් වල සති දෙකක පුහුණුවක් ලබා දීමෙන් අනතුරු ඒ උපදේශකවරු සහතික කරනවා නම් මේ අය පුහුණුව සමත් කියලා එහෙම වුණොත් පමණයි පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක ලබා ගන්න හැකියාව දෙන්නේ. හුඟක් හොඳයි කියපු එක විගණනය කරන්න යනවා කියලා හුඟක් අපිට විගණනය කරන්න පුද්ගලයා නමුත් මහා මාර්ගත් විගණනය කරන්න යනවා කියලා විගණනය කරලා හොයලා බලන්න ඕනේ. මොකද අපි වගකීම කාට හරි පවරන්න ඕනේ. මොකද ලංකාවේ තමයි වැඩියෙන්ම රිය අනතුරු තියෙන්නේ, මරණ තියෙන්නේ මුළු දකුණු ආසියාවෙම. අපි කොච්චර දඩමුඩල්ල වැඩි කරත් එක එක නීති රීති දැම්මත් පොලිසිය පඳුර ගානේ ඉඳලා පැනලා මේ වාහන අල්ලන්න බැලුවත් මං හිතන්නේ අපිට මේ ප්‍රශ්නය අද වෙනකොට අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි රටක් හැටියට අද අපි පුරුදු වෙලා තියෙන්නේ යම් සිද්ධියක් වුණොත් ඒ සිද්ධිය පිළිබඳව Facebook එකේ කතා කරනවා. පාර්ලිමේන්තුවේ කතා කරනවා. කඩේදී කතා කරනවා. නමුත් ඒක කතා කරලා දවසක් දෙකක් යනකොට ඒක අමතක වෙලා තව සිද්ධියක් හොයාගන්නවා මේක ගැන කතා කරනවා. මේ වලට හරියට උත්තර දෙන්න උත්තර හොයන්න මේ රටේ අද වෙනකොට බැරි වෙලා තියෙනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම අධිකරණ පද්ධතියේ තිබෙන නඩු ඉල්ලා අස්කර ගැනීමට කරන බලපෑම අධිකරණයට කරන අපහාසයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා බලයට පත් වූ වහම
උස අධිකරණයේ විභාගයට ලක් වෙමින් තිබෙන නඩු සහ බොහෝ කරුණු අදාළව ජනාධිපති විමර්ශන කමිෂන් සභාවක් පිහිටුවා. එම ජනාධිපති කමිෂන් සභාවේදී අල්ලස් කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පනවා තිබෙන නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගැනීම සඳහා නිර්දේශ කොට තිබෙනවා. එතනින් අතර නොවි මාවද වග උත්තරකරුවෙක් කොට තිබෙනවා සමහර නඩු වලට සහ සම්පූර්ණ ක්‍රියාවලියේ. මේ අපේ රටේ අධිකරණ පද්ධතිය මුළුමනින් ඔළුවෙන් සිටුවීම. ඒ විතරක් නෙවෙයි එම අපරාධ පරීක්ෂණ මෙහෙයවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අල්ලස් කොමිසමේ නිලධාරීන් නඩු දාන්න කියලා තිබෙනවා. ඒ වගේම එම පරීක්ෂණ මත පදනම්ව නඩු ගොනු කරන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු දාන්න කියලා තිබෙනවා. අධිකරණ පද්ධතියේ විභාග වෙමින් තිබෙන නඩු ජනාධිපතිවරයා විසින් අටවන ලද කොමිසම් සභාවකින් ඉල්ලා අස්කර ගැනීම සඳහා බල කිරීම. ඒ අපේ රටේ අධිකරණ පද්ධතියේ කරන ලද අපහාසයක්. බස්නාහිර පළාතේ සියලුම පාසල් සහ පෙර පාසල් එළඹෙන 29 වනදා සිට යලි විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ සඳහා සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොවිඩ් අවධානම හේතුවෙන් වසා දැමුණු බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා එළඹෙන 29 වනදා සිට යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. එසේම බස්නාහිර පළාතේ සියලුම පෙර පාසල්ද එළඹෙන 29 වනදා සිට විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. මාර්තු 29 බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණිවල පන්ති යලි ආරම්භ කිරීමට අපි තීරණය කළා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපිට අනුමැතිය දැන් ලැබිලා තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාගෙන්. බස්නාහිර පළාතේ පෙර පාසලුත් ආරම්භ වෙනවා එන සඳුදා. රුසියාවෙන් නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කොවිඩ්-19 වෙනුවෙන් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කාල වේලාවට බලාපොරොත්තු විදිහට ඒව ලැබෙනවා. ඒ වගේම අලුතෙන් එක්කාසු වෙලා තියෙනවා පාවිච්චි කළ හැකි කියලා සහතිකයක් WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබලා දීලා තියෙනවා. ස්පුට්නික් කියන රෂ්‍යානු වැක්සින් එක එහෙම නැත්නම් එන්නත අපි බලාපොරොත්තු වෙන ආරම්භයේදී මිලියන 7ක්, ඒ කියන්නේ මිලියන 3.5කට පාවිච්චි කරන්න පුළුවන්. මිලියන 7ක් මිලදී ගැනීමට ඒ සඳහා ඇමරිකන් ඩොලර්ස් මිලියන 69.65ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්නට තීන්දුව කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. කමර්ෂල් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ සමාජ සත්කාරයක් ලෙස ත්‍රිරෝධරත රියදුරන් සහ එහි ගමන් කරන මගින් COVID-19 වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිරෝධරත ආරක්ෂිත ආවරණ ලබා දීමේ වැඩසටහනක් අද ගාලු මෝදරදී සිදු කරනවා. මෙම අවස්ථාව සඳහා ආරක්ෂකංශ නිලධාරීන්, සෞඛ්‍යාංශ නිලධාරීන් මෙන්ම කමර්ෂල් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ පිරිසක්ද එක්ව සිටියා. මේ COVID-19 වළක්ව ගැනීම සඳහා ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳව මතකය දුරස්ත වෙලා යන බව පේනවා. සමහර අය බොහෝ වෙලාවට ඒ උපදේශ පිළිපැදීමෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේ කොමර්ෂල් ලීසින් සමාගම ශ්‍රී ලංකා පොලිසිය සමග එකතු වෙලා සාමාන්‍ය මහ ජනතාව නිතරම ගම්මන් බිමන් යන ත්‍රිවිල් රථවල මේ විදිහට රියදුරා සහ මගීන් අතර වෙන් කරන ස්ථානයේට ආවරණ අත්දවසේ බෙදා දීම සිදු කරලා තිනවා. ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව මුම්බායිහි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දැන් ව්‍යාපාරික පුවත්. මාර්තු 21 වනදාට යෙදී ඇති ලෝක ඩවුන් සින්ඩ්‍රම් දිනයට සමකාමීව හේමාස් අවුට්රීච් පදනම සහ ආයතී මධ්‍යස්ථානයේ එක්ව දියත් කළ 100 සලකමු ව්‍යාපෘතිය එළිදැක්වීම උත්සවය පසුගියදා රාගම් ප්‍රදේශයේදී පැවැත්වුණා. මාර්තු 21 කියන්නේ ලෝක ඩවුන් සින්ඩ්‍රම් දිනේ. ඒ වෙනුවෙන් සමගාමීව අපි මේ 100 සලකමු කියලා සමාජ එකමුතුවක් අපි පටන් ගන්නවා. මේ පිළිබඳව විවෘතව කතා කරන්නේ දෙමව්පියන් සමග සහ එයාගේ තියෙන ගැටලු සම්බන්ධව. ඉතින් හරිම කනගාටුයි. මොකද වැරදි අදහස් නිසා මේ සමාජයේ දරුවෝ කොන් වෙනවා. නොයෙකුත් නම් භාවිතා කරන මේ අයට මොංගල් කියනවා, බුද්ධ උණිතාවය කියලා කියනවා. මෙවැනි වචන අපි අහලා තියෙනවා, මිනිස්සු කතා කරනවා. ඇත්තට මේ සමාජයේ මේ අය එහෙම විය යුතු කොටසක් නෙමෙයි. බොහෝම හැකියාවන් තියෙන දක්ෂතා තියෙන දරුවෝ. ඉතින් ඒ අයගේ දෙමව්පියෝ ගොඩක් ගැහැට විඳිනවා, ගොඩක් දුක් විඳිනවා. ඉතින් ඒ වෙනුවෙන් හඬක් නගන්න අපි මේ 100 සලකමු කියන සමාජ එකමුතුව දියත් කරනවා.
2021 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් කාන්තා දින සැමරුම් උත්සවයක් කඩවත ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. 2016 වසරේ මාර්තු මාස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද බැදුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැදුම් කර සාබාධ්‍ය පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර තිබෙනවා. පසුගිය මාර්තු මාස 18 වන දින ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබූ මෘත ශරීරය අපරාධකරුවෙකු ලෙස චෝදනා එල්ල වූ රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ බවට තහවුරු වී තිබෙනවා. ඒ ඔහුගේ මවගේ DNA සාම්පල මගින් සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුවයි. දඩයම්කරුවෙකු විසින් අටවා තිබූ මද්දකට කඳුකර කොටියෙක් හසු වී ඇති පුවතක් අපට ආගරපතන ප්‍රදේශයෙන් වාර්තා වුණා. බෝපත්තලාව රජයේ ගොවිපලේ නැගෙනහිර කොටසේ සේවක නිල නිවාසවලට ඉහළින් මද්දකට හසු වූ කඳුකර කොටියා මද්ද සහිත මුගුර කඩාගෙන විත් රජයේ ගොවිපල අසල වැටී සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දිනිකල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. වැල්ලවාය ඇතිලිවැව දිග්ගල්යාය ප්‍රදේශයේ වගාලිඳකට වැටී සිටි වනාලියෙකු පැය 5ක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩ ගැනීමට වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් බේරුවල දර්ගා අලුත්ගම යන ප්‍රදේශවල පිහිටා ඇති ආපනශාලා සහ වෙළඳසැල් ඊයේ දින තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක් වී තිබෙනවා. එහිදී ආපනශාලාවල සේවය කරන මුදල් අය කැමියන් මුළුතැන්ගේ සේවකීන් ආහාර පිළිගන්වන්නන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව ඔවුන් දැනුවත් කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත් වෙතයි අවධානය. ක්‍රීඩා 7කට අදාළව ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට ෆොන්ටෙරා සමාගම මාසික පෝෂණ දීමනාවක් ලබා දීමට අද ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගත්තා. ක්‍රීඩා 7කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත්ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබා දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද අත්වැල් බැඳගත්තා. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊට අදාළ චෙක්පත් ප්‍රදානය සිදු වුණා. මෙහිදී ෆොන්ටෙරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සංකේතාත්මකව ඊට අදාළ අනුග්‍රහය සහිත චෙක්පත ප්‍රදානය කළා. මෙහිදී ගිවිසුම්ගත ක්‍රීඩකින්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂයක දීමනාවක් සහ ෆොන්ටෙරා සමාගම මගින් එක් ක්‍රීඩකයෙකුට රුපියල් 25000ක මුදලක් වෙන් කර තිබෙනවා. ක්‍රීඩා කවුන්සිලයේ ආපු නිර්දේශයක් තමයි මේ හැම ක්‍රීඩකයෙක්ගේම පෝෂණ මට්ටම පිළිබඳව අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ කියන කාරණා. ඒ වගේ මේ පෝෂණ මට්ටම තීන්දුව කිරීමේදී ක්වොලිෆයිඩ් එහෙම නැත්නම් සුදුසුකම් ලත් නියුට්‍රිෂනිස්ට් කෙනෙක්ගේ හරහා පෝෂණ වේදිකයෙක් හරහා එක් එක් ක්‍රීඩකයන්ගේ පෝෂණ මට්ටම පිළිබඳව තීන්දුව తీරන ගන්න. ඉතින් අනුව ෆොන්ටෙරා ආයතනය අද අපිත් දෙක අත්වැල් බැඳගෙන ඒ ක්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂණ මට්ටම ලබා දෙනවා වගේම එක් එක් ක්‍රීඩකයාගේ පෝෂණ අවශ්‍යතාවය හඳුනා ගැනීම. ඒ හඳුනාගෙන ඒ අවශ්‍යතාවය මත ඒ පෝෂණ ප්‍රමාණය ලබා දීම තමයි කටයුතු කරන්නේ ෆොන්ටෙරා ආයතනය විසින්. ෆොන්ටෙරා ආයතනයට විශේෂ ස්තුතියක් පළ කරන්න ඕනේ අපි. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.